බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා පාර්ලිමේන්තුවට. මෙය එළඹෙන 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා. මෙම පනත ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එක කොටසක් තමයි මෙතෙක් හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කරන්න පුළුවන්. හරිද? කවදද කෙලින්ද? මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කරන්න පුළුවන්. එම වත්කම් වල එම වත්කම් තක්සේරු කොට 101ක නාමික බද්ධකට යටත්ව. කාගාවද මේ හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙන්නේ? මේ රටේ ගොවි ජනතාව ගාව තිබෙනවද? මේ රටේ දීවර ජනතාව ගාව තිබෙනවද? මේ රටේ 14 ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවයේ අති මහත් බහුතරයක් ගාව තිබෙනවද? මේ රටේ පොදු ජනතාව ගාව නැහැ. මේ හෙළි නොකරන ලද වත්කම් තිබෙන කාගාවද? දේශපාලකයන් 14ක් ගාව මෙම හෙළි නොකරන ලද වත්කම් තිබෙනවා. ඊළඟ චෞර ව්‍යාපාරික කණ්ඩායමක් ගාව මෙම හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙනවා. ඊළඟ කුඩා ඉහළ රාජ්‍ය නිලධාරීන් 14ක් ගාව මෙම හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙනවා. ඊළඟ විවිධ අනීතික ක්‍රියාමාර්ග වලින් ධනෙ උත්පාදනය කර ලද ජාවාරම්කරුවන් ගාව මේ ධනෙ තිබෙනවා. එනිසා මේ ධනෙ තිබෙන්නේ දේශපාලකින් ගාව, නීති විරෝධීව ව්‍යාපාර කටයුතු වල යෙදෙන චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ගාව, ඒ වගේම ඉහළ 14ක් රාජ්‍ය නිලධාරීන් ගාව, ඒ වගේම අනීතික ක්‍රියාවල යෙදෙන පාතාලේ, කප්පම් ගැනීම, කුඩු ව්‍යාපාර වැනි ව්‍යාපාරයන්ගේ යෙදෙන ජාවාරම්කරුවන් ගාව. දැන් මොකද්ද බැසිල් රාජපක්ෂ මේ කියන්නේ? මේ බැසිල් රාජපක්ෂ මේ උත්සාහ කරන්නේ අන්න එවැනි සියලු වත්කම් හෙළිදරව් කරන්න පුළුවන් බද්ද 101ක නාමික බද්දකට. හැබැයි මුදල් විසුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව පනත යටතේ පරීක්ෂණයක් හෝ නඩුවක් තියෙනවා නම් බෑ. හැබැයි මල්වානි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ යයි කියලා විශාල ලෙස ආందోලනයට තුඩු දී තිබෙන නිවස නඩුව තිබ්බේ නැත්තම් ඒකත් එළිදරව් කරන්න පුළුවන් 101ක නාමික බද්දකට. ඒ විතරක් නෙවෙයි. දේශීය විතරක් නෙවෙයි විදේශීයව. පෞගේ කාලේ විශාල ලෙස ආందోලනයට තුඩු දී තිබෙනවා. මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා විදේශයට ඇදගෙන ගොස් තිබෙන බව. පෞගේ කාලේ කතා වුණා සිංගප්පූරුවේ ගිණුම් පිළිබඳව, ඩුබායි වල ගිණුම් පිළිබඳව, සීසෙල්ස් වල තානාපති කාර්යාලයක් ඇරීම සහ එම තානාපති කාර්යාලයට සිරන්ති රාජපක්ෂ මැතිතුමියගේ සොහොයුරා තානාපතිවරයා හැටියට පත් කිරීම ආදී සිදුවීම් වලින් සමාජය තුළ විශාල කුතුහලයක් ඇති වී තිබෙනවා. මේ රටේ මහජනයාගේ හොරකම් කරලද දීපල විශාල ප්‍රමාණයක් විදේශයට ඇදගෙන ගොස් තිබෙන බව. මේ පනත අනුව එම සියලු ධනය යලි ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන්. ඒ කියන්නේ කළු ධනය සුදු කරන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් ඔවුන්ම කියන පරිදි මහ බැංකුවේ විශාල වංචාවකට හවුල් වූවෙක්. එම ධනය ඔහුට නීත්‍යානුකූල කරගන්න පුළුවන් මෙම පනත හරහා. ඒ වගේම විශාල වංචා චෝදනාවලට ලක් වී තිබෙන බැඳුම් කර ගනුදෙනු විශාල චූදිතේ බවට පත් වී තිබෙන අර්ජුන එලෝසියස්ලගේ ධනෙ. ඒ වගේම තවත් බොහෝ මැති ඇමතිවරුන්ගේ ධනෙ. ඒ වගේම පාතාලේ කුඩු ව්‍යාපාරිකයන්ගේ ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන් මෙම පනත හරහා. අපි යනවා මේ රටේ පුරවැසියන්ගේ නීත්‍යානුකූලව ධනෙ උපයන, ඒකට නීත්‍යානුකූලව බදු ගෙවන, නීත්‍යානුකූලව තමන්ගේ වත්කම් හෙළිදරව් කරන නීතිගරුක පුරවැසියන් වෙනුවට බැසිල් රාජපක්ෂ තෝරාගන්නේ කළු පුරවැසියන්ගේ කළු ධනය. මේ පනතට මා හිතන්නේ අපේ රටේ 200කට ආසන්න ප්‍රමාණයක් යටත් වෙයි. ඔය දේශපාලකයන් ප්‍රමාණය බැලුවොත්, ඔය ඉහළ රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය බැලුවොත්, ඔය ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කණ්ඩායම් බැලුවොත්, චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායම් බැලුවොත් මා හිතන්නේ 200කට වඩා සමාගම් වූ පුද්ගලයන් ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසා අන්නේ ඒ කළු ධනෙ උපයන ලද ඒ 200ක ගුවමනාව වෙනුවෙන් තමයි
බැසිල් රාජපක්ෂ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පනත සම්මත කරගන්න හදන්නේ. කළු ධනෙ උපයා ගන්නලා දාය. තමන්ගේම ධනෙ නීත්‍යානුකූල කර ගැනීම සඳහා තමන්ම විසින්ම නීති සම්පාදනය කරනවාද කියන සැකය පවා මේ තුල ඇති වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ දෙවෙනි කොටස 2020 මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා වෙනකොට ජාතිය ගොඩනැංවීමේ බද්ද ආර්ථික සේවා ගාස්තු සහ තවත් පැරණි බදු ගණනාවක් විසින් බදු පැහැර හරින ලද අය ඉන්නවා. ජාතිය ගොඩනැංවීමේ බද්ද කියන වක්‍ර බද්ද. ඒක ජනතාවගෙන් අය කරගන්න ලද බද්ද. හැබැයි අදාළ සමාගම හෝ ව්‍යාපාරිකයා විසින් ඒ බද්ද ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දීලා නැහැ. ඒ නිසා බදු පැහැර අරලා තිබෙනවා. දැන් මොකද කරන්නේ? බදු සමාව ප්‍රකාශයට පත් කරනවා. ඒ සියලු බදු කපා හරින තීරණය කරනවා. දැන් ආණ්ඩුව දිනපතා කියන්නේ මොකද්ද? මේ කොවිඩ් වසංගත තත්ත්වයේ තිබෙනවා. මුදල් හිගයක් ඇති වී තිබෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න කියලා සාධාරණ ඉල්ලීමක් තිබුණත් ඒ ඉල්ලීම ඉටු කරන්න බෑ. ජනතාවගේ සාමාන්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ධනෙනේ. ජනතාවට කියන පටි තද කරගන්න කියලා. හැබැයි එක අතකින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ජනතාවට පටි තද කරගන්න කියනකොට ජනාධිපතිවරයා පසුගියදා ජාති අමතලා කිව්වේ සියලු දෙනාම කැප කරන සූදානම් වෙන්න කියලා. ඒතර එක අතකින් ජනාධිපතිවරයා ජනතාවට පටි තද කරගන්න කැප කරන්න කියලා ඉල්ලනවා. අනිත් අතින් ජනාධිපතිවරයාගේ අනෙක් සොහොයුරා පාර්ලිමේන්තුවට ආණ්ඩුවට අයවිය යුතු බදු පැහැර හරින බදු කපා හරින කියලා පාර්ලිමේන්තුවට යෝජනා ගේනවා. මොකද්ද මේ කරන විගඩම? මේ ආණ්ඩුව මේ රටේ පොදු ජනතාවට වග කියනවා වෙනුවට මේ ආණ්ඩුව ඉතාමත් කළු ජාවාරම්කාර දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන්ට පමණක් වග කියන ආණ්ඩුව බව තමයි මේන් පෙන්නුම් කරන්නේ. විශේෂයෙන් බදු ගෙවන්න නැතුව බදු පැහැර හැරපු ව්‍යාපාරිකයන් ඉන්නවා. නීති අනුකූල බදු ගෙවලා පිරිසුදු ලෙස කරන ව්‍යාපාරිකයන් ඉන්නවා. ව්‍යාපාර ලෝකේ තරඟයේදී නියමිත බදු ගෙවන කෙනාට තමන්ගේ බහණ්ඩා සේවා සැපයීමට මිල ටිකක් වැඩි වෙනවා. හැබැයි බදු හිලෙන් රිංගන කෙනාට බදු පැහැර හරින කෙනාට යම් ප්‍රමාණයකට බහණ්ඩා සේවා අඩු මිලට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒතර සිද්ධ වෙන්නේ කුමක්ද? අසාධාරණ සිදු කර තිබෙන කාට? අර එවැනි ජාවාරම්කාර කණ්ඩායම බදු පැහැර හැරීම හරහා නීත්‍යානුකූල බදු ගෙවන අය අකර්මණ්‍ය භාවයට පත් කරනවා. ඕනුත් කල්පනා කරයි. නේද? ඉතින් අපි බදු ගෙවන්නේ මොකටද? තවත් ජාවාරම්කාර ඇමතියෙක් බලයට ඇවිල්ලා බදු කපලා හරි. ඒ නිසා මෙතන උත්තේජන තියෙන බදු ගෙවන්න නෙවෙයි. බදු ගෙවපු කෙනා ආරක්ෂා කරන්න. බදු ගෙවපු කෙනාට වටිනාකමක් දෙන්න. බදු ගෙවපු කෙනා ඇගීමට ලක් කරන්න තමයි බදු නීති සංශෝධනයෙන් අපි කළ යුතු වන්නේ. හැබැයි බැසිල් රාජපක්ෂගේ බදු ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ බදු ගෙවන ලද කෙනා අකර්මණ්‍ය කරන්න. බදු ගෙවන ලද කෙනා කම්පාවට පත් කරන්න. බදු නොගෙවන ලද කෙනා සතුටු කරන්න. උද්දාමයට පත් කරන්න තමයි මේ මුදල් පනත ගෙනලා තිබෙන්නේ. ඒ හින්දා මේ මුදල් පනතෙන් එකක් කළු ධනය සුදු කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා. දේශීය හා විදේශීය උත්පාදනය කොට තිබෙන ධනය. දෙක බදු පැහැර හැර තිබෙන ජාවාරම්කරුවන්ට බදු සහන ලබා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මේ කුමන වෙලාවක්ද? සියලු ජනතාව මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හමු වී ඇති වී තිබෙන ව්‍යසනය පිළිබඳ කල්පනා කරමින් තිබෙන වෙලාව. ලක්ෂ ගණනකට වසංගතයේ පැතිරිලා දහස් ගණන් මිය තිබෙන වෙලාවක ජනාධිපතිවරයාගේ සහෝදරගේ සොහුරාගේ බැසිල් රාජපක්ෂයේ කාර්ය වී තිබෙන්නේ කුමක්ද? එක්රැස් කරගෙන තිබෙන කළු ධනය පිරිසුදු කර ගැනීම සඳහා නීති සම්පාදනය කළා දීලා තියෙනවා. බදු මගහැරලා තියෙන, බදු ගෙවලා නැති, බදු වංචාකරුවන්ගේ බදු සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කරනවා. ඔබ හිතනවාද මේ පාලකයෝ මේ රට හෝ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පාලකයෝ කියලා? නෑ. මේ පාලකයන් තමනුත් තමන් වටේ ඉතා කුඩා චෞර වලල්ලක් වෙනුවෙන් නීති සම්පාදනය කරන පාලකයෝ බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා 7 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර මේ මුදල් පනතට විරුද්ධවද අපි ඡන්ද ප්‍රකාශයට පත් කරන බව
කියන්න ඕන. විශේෂයෙන් මේ රටේ පොදු ජනතාවෙන් අපි ඉල්ලා සිටින අවසාන වශයෙන් මේ ව්‍යසන වේලාවකදී ඇත්තිම කළ යුතු තිබුණේ මේ ජාතික ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත්කොට ජාතික ව්‍යසන පිළිබඳ කළමනාකරන සභාව පත්කොට එය ආණ්ඩුව විපක්ෂය පළාත් සභාවල නියෝජිතයන් ආණ්ඩුවෙත් අදාළ අමාත්‍යවරුන් සහභාගී වෙන යාන්ත්‍රණයක් ඇතිකොට අපේ රටේ ව්‍යසනය සඳහා ඇතිවන සියලු අරමුදල් ඒකාබද්ධ අරමුදලේ මුදල් පරිත්‍යාග හැටියට ලැබෙන ඒවා විදේශ ආධාර ලෙස ලැබෙන ඒවා ඒ සියල්ල එක තැනකට එක්රැස් කොට මෙම පාලනය විනිවිද මෙම ව්‍යසන තත්ත්වය පාලනය කිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව මැදිහත් විය යුතු තිබුණා. එසේ නොකොට තමන්ට අතිරේක බලයන් නේද විශේෂ බලයක් අත්පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හදිස් නීතිය සම්මත කරන්න උත්සාහ කරනවා. පනවලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කරනවා. ඒ වගේම ඊට නොදෙවෙන ලෙස බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා අරවැනි පන්නේ විනාශකාරී පනත් පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යසන තත්ත්වයක් හමුවෙත් මේ පාලකයන් කල්පනා කරන්නේ පොදු ජනතාවගේ දුක වේදනාව ගැන නෙවෙයි. තමගේ ඥාතීන් මිය ගිහිලා තිබෙනවා. තමගේ දරුවන් මිය ගොස් තිබෙනවා. ගැබේ ඉන්න දරුවා මිය ගොස් තිබෙනවා. බිලින්දම් මිය ගොස් තිබෙනවා. තමගේ ස්වාමියා තමගේ ආදරණීය බිරිඳ මිය ගොස් තිබෙනවා. තමගේ ළඟම ඥාතීන්ට තමගේ රැකවරණ ලබන අයට තමගේ හිතවතුන්ට විශාල වේදනාවක් කම්පාවක් ඇති වෙලා තිබෙනවා. මෙවැනි සමාජීයම එවැනි වෙලාවක වෙලී තිබෙන වෙලාවක පුද්ගලික මා හටගත්තොත් අපගේ සමීපතම මිතුරන් මිය යනවා. මා දන්න හැම කෙනෙක්ගේම සමීපම ඥාතීන් සමීපතම මිතුරන් මිය යමින් තිබෙනවා. අපි කවුරුත් ඒ පිළිබඳ කනස්සලකින්න වෙලාවක මේ පාලකයන් කටයුතු කරන්නේ කොහොමද? තමන්ගේ සුපුරුදු චෞර කළු ව්‍යාපාරිකයන්ට වරදාන වරප්‍රසාද ලබා දෙන්න. තමන්ට මේ මැඩ පැවැත්වීම සඳහා පොදු යාන්ත්‍රණයක් හදනව වෙනුවට හදිස් නීතිය පැනවීම හරහා අතිරේක බල ගණනාවක් ජනාධිපතිවරයාට එක්රැස් කරගන්නත් කටයුතු කරමින් තිබෙනවා. ඒ සියල්ල වෙනුවෙන් පෙන්눔 කරන්නේ මේ පාලකයන් මේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන පාලකයන් බව. එනිසා අපි ඔබට ඉල්ලා සිටිනවා මේ පාලකයන් මේ කරන විනාශකාරී තීන්දුව ක්‍රියාමාර්ග වලට එරෙහිව ඔබගේ හඬ ඔබගේ ක්‍රියාකාරීත්වය අවදි කරන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය